ධර්ම ශ්‍රවණාභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදැරිව තැන්පත්ව සෝදානම් වෙමු. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ සිය ආදරණීය මෑණියන්ට ජන්මදිනය වෙනුවෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සහ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කොටගෙන කැස්බෑව මල් කැකුල ලන්දවත්තේ අංක 43-23 දරන නිවසේ පදිංචි චමින්ද ලියනගේ ඇතුළු දූදරු පිරිස විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පංචහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛෝ නාලං සංඝම් හා වපකාසිතුං කතමේහි පංචහි ඉද භික්ඛවේ භික්ඛෝ අසන්තුට්ඨෝ හෝති ඉතරීතරේන චීවරේන. අසන්තුට්ඨෝ හෝති ඉතරීතරේන පිණ්ඩපාතේන. අසන්තුට්ඨෝ හෝති ඉතරීතරේන සේනාසනේන. අසන්තුට්ඨෝ හෝති ඉතරීතරේන ගිලානපච්චය භේසජ්ජ පරික්ඛාරේන. කාම සංකප්ප බහුලෝච විහරති. ඉමේහි කෝ භික්ඛවේ පංචහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛෝ නාලං සංඝම් හා වපකාසිතුං. පංචහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛෝ අලං සංඝම් හා වපකාසිතුං. කතමේහි පංචහි
ඉද භික්ඛවේ භික්ඛෝ සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන චීවරේන සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන පිණ්ඩපාතේන සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන සේනාසනේන සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන ගිලාන පච්චය භේසජ්ජ පරික්ඛාරේන නෙක්ඛම්ම සංකප්ප බහුලෝච විහරති ඉමේහි කෝ භික්ඛවේ පංචහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛෝ අලං සංඝම් හා වපකාසිතුන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි ලක්ඛඬ ගුවන් විදුලිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තරම් අපට හිතසුව පිණිස පවතින තවත් අනුශාසනාවක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සත්පුරුෂයින්ගේ ධර්මයක්. මේ ධර්මය ප්‍රඥාවන්තයින්ට වහා වටහා ගන්න පුළුවන්කම ලැබෙන වටිනා දේශනාවක්. අන්න ඒ උතුම් දේශනාව යම්කිසි කෙනෙක් මනාව ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන පුද්ගලයාට ලැබෙන ආනිසංස බොහෝමයක් ධර්මයේ තුල සඳහන් වෙලා තිබෙනවා. බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවකදී දෙවි කෙනෙක් ඇවිල්ලා ඒ දෙවියන්ට ඇතිවෙච්ච අදහස් ප්‍රකාශ කරපු වෙලාවක ඒ අදහස් අනුමත කරලා දේශනා කරපු වටිනා සූත්‍ර දේශනාවක් සංයුත්ත නිකායේ සඳහන් වෙලා තිබෙනවා. මේ සූත්‍රෙදි පෙන්නනවා යම් කිසි පුද්ගලෙක් සත්පුරුෂයින් ආශ්‍රය කරනවා නම්, සත්පුරුෂ ධර්මය පරිශීලනය කරනවා නම්, අන්න ඒ කෙනා සෙය්‍යෝ හෝති නපාපියෝ, පිරිහීමකට පත් වෙන්නේ නැහැ. ඒ කෙනා දියුණුවට පත් වෙනවා. ඒ වගේම පඤ්ඤා ලබ්ධති නාඤ්‍යතෝ, නිවන පිණිස හේතු වන ප්‍රඥාව ඇති කර ගැනීම පිණිස වෙන මගක් නැහැ. තියෙන එකම මග තමයි සත්පුරුෂයින් ඇසුරු කිරීම සහ සත්පුරුෂයින්ගේ ධර්මයේ ශ්‍රවණය කිරීම. අන්න ඒ කටයුත්ත සම්පූර්ණ කරන කෙනා ශෝක මජ්ජේ නසෝචති, දුක් වෙන, වැළපෙන, ශෝක කරන ජන සමාජය තුල ඒ කෙනාට ශක්තිමත්ව හිටගන්න පුළුවන්කම ලැබෙනවා. ඥාති මජ්ජේ විරෝචති, ස්වකීය ඥාතීන් ඉදිරියේ බබලන කෙනෙක් බවට පත් වෙනවා. සත්තා ගච්ඡanti සුග්ගතින්, සුගතිගාමී වීම පිණිස හේතුවක් වෙනවා. සත්තා තිට්ඨන්ති සාතතං, සුවසේ ජීවත් වන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සබ්බ දුක්ඛා පමුංචති, සියලුම දුක් දුරු කරලා නිර්වාණය සලසා ගැනීම පිණිසත් ඒ කෙනාට මේ සත්පුරුෂයින් ආශ්‍රය කිරීම සහ සත්පුරුෂයින්ගේ ධර්මයේ පරිශීලනය කිරීම හේතු වෙනවා. අද මේ දේශනා කරන සූත්‍ර දේශනාවත් ඔබට ඔබේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න හේතු වන වටිනා දේශනාවක් බවට පත් වෙනවා. මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. පංචක නිපාතය කියලා කියන්නේ කරුණු 5ක් පිළිබඳව මේ සූත්‍ර දේශනා තුල අන්තර්ගත වෙනවා. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වෙනවා වපකාස කියලා සූත්‍රයක්. මේ වපකාස කියන වචනේ තේරුම තමයි වෙන් වී සිටීම, නැත්නම් වෙන්වීම.
අපි සමහර වෙලාවලදී කියන දෙයක් තමයි තනියෙන් මම ජීවත් වෙනවා. මම මේ හැම දෙයකින්ම වෙන් වෙලා යනවා. අයින් වෙලා යනවා. මම නිදහස් වෙනවා. විවිධ ප්‍රශ්න මතුවෙනකොට විවිධ ගැටලු මතුවෙනකොට සමහරක් විට ඒ විදියට තනි වෙන්න උනන්දු වෙන, හුදකලා වෙන්න උනන්දු වෙන, වෙන් වෙලා යන්න උනන්දු වෙන මිනිස්සු අපේ සමාජයේ බොහෝමයක් ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ හුදකලා වීම අතිශයින් අගය කළා. හුදකලා වීම අගය කළා වගේම බුදුහාමුදුරෝ භික්ෂූන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා හුදකලා වීම සඳහා සුදුසුකම්. හැමෝටම හුදකලා වෙන්න බුදුහාමුදුරෝ අනුදැන වදාලෙන්නේ. එතකොට තනි වෙන්න සුදුසු අය ඉන්නවා, තනි වෙන්න නුසුදුසු අය ඉන්නවා. තමන් පළවෙනියටම කල්පනා කරලා බලන්න ඕන ප්‍රශ්න එනකොට තනි වෙනවා කියන එකට වඩා තනි වෙලා ඉන්න පුළුවන්ද කියන එක ගැන කල්පනා කරන්න වෙනවා. විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට දේශනා කරපු සූත්‍ර දේශනාවක් උනත් මේ සූත්‍ර දේශනාව ගිහි බොහෝ පිරිසකටත් මෙය අතිශයින් වැදගත් වෙනවා. තමන්ගේ දෙමව්පියෝ අත්හැරලා දාලා තමන්ගේ ස්වාමි දියණිය, ස්වාමි භාර්යාව නැත්නම් ස්වාමි පුරුෂයා අත්හැරලා දාලා, තමන්ගේ දරුවෝ අත්හැරලා දාලා, ගුරුවරු අත්හැරලා දාලා, රට අත්හැරලා දාලා තනි වෙලා ඉන්න තමන් සුදුසුද නැද්ද කියන එක පිළිබඳව ප්‍රථම කොට කල්පනා කරන්න වෙනවා. ඒ සඳහා ලොකු උපකාරයක් මේ සූත්‍ර දේශනාව ඔස්සේ ඔබට ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා පංචහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛෝ නාලං සංඝම්හා වපකාසිතුං. මහණෙනි, අංග පහකින් යුක්ත කාරණා පහක් සහිත භික්ෂූන් වහන්සේ නමක් නාලං සංඝම්හා වපකාසිතුං. භික්ෂූන් වහන්සේලා අතරින්, සංඝයා අතරින් වෙන්වීම, තනිව ඉන්න යාම සුදුසු නොවේ. නාලං කියන්නේ සුදුසු නොවේ කියන එකයි. එතකොට මොනවද මේ සංඝයාගෙන් වෙන් වෙලා ඉන්න නුසුදුසු හේතු පහ? දැන් සංඝයා කියලා කියනකොට නිර්වාණය සලසා ගැනීමේ අදහසින් වීරයෙන් කටයුතු කරන පිරිසක්. එවැනි සත්පුරුෂයින් අත්හැරලා දාලා තනි වෙන්න නුසුදුසු භික්ෂුවක් පිළිබඳව බුදුහාමුදුරුවෝ මේ සූත්‍රෙදි පෙන්නනවා. අංග පහකින් යුක්ත භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව තනි වෙන්න බෑ. වෙනම ගිහිල්ලා ඉන්න බෑ. හිටියොත් විනාශ වෙනවා. ගුරුවරයා යටතේ, සබ්‍රක්‍මචාරීන් වහන්සේලා යටතේ තමයි එවැනි භික්ෂුවක් වැඩ වාසය කළ යුතු වෙන්නේ. මොකද එවැනි භික්ෂුන් වහන්සේලා පිරිසක් අතර ඉඳීම තමයි ඒ කෙනාට රැකවරණය පිණිස පවතින්නේ. ඒ කෙනා ඒ භික්ෂුන් වහන්සේලා අත්හැරලා දාලා තනිවම ස්ථානයක් හදාගෙන හො තනිවම ගියොතින් ඒ කෙනාට ලොකු විනාශයක් උරුම වෙන්න පුළුවන්. එතකොට මේ කාරණාවම ගිහි සමාජයටත් ගන්න පුළුවන්. ගිහි සමාජයත් හිතන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මෙන්න මේ කාරණා ඔබ තුල තියෙනවා නම් ඔබ දෙමව්පිය අත්හැරලා දාලා, තමන්ගේ සත්පුරුෂයින් අත්හැරලා දාලා, ගුරුවරු අත්හැරලා දාලා තනි වෙන්න යන්නේක සුදුසු නෑ. තනි වීමම තමන්ට ලොකු හානියක් වෙන්න පුළුවන්. දැන් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් මේ කාරණාව බුදුහාමුදුරු දේශනා කළේ කොයි විදියටද? ඉද භික්ඛවේ භික්ඛු අසන්තුට්ඨෝ හෝති ඊතරීතරේන චීවරේන. පළවෙනි කාරණාව තමයි තමන්ට ලැබෙන සිවුරු පිළිබඳව සතුටකට පත්වෙන්නේ නැත්තම් අසන්තුට්ඨෝ හෝති, සතුටක් නැහැ. ඒ කියන්නේ ලද දෙයින් සතුටු වෙන්න බැරි ගතිය. තමන්ට ලැබෙන සිවුරු පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නැහැ. මට මේ තියෙන සිවුර හොඳටම ඇති කියලා හිතෙන්නේ නැහැ. ඒ ලැබෙන දේ පිළිබඳව සතුටක් නැහැ. අසන්තුට්ඨෝ හෝති. මේ ලැබෙන සිවුරු පිළිබඳව සතුටක් නැත්තම් ලදදීන් සතුටු වෙන්න බැරි නම් අන්න ඒ භික්ෂුව. ඔය පළවෙනි කාරණය.
ඊළඟට අසන්තුට්ඨෝ හෝති ඊතරීතරේන පිණ්ඩපාතේන තමන්ට ලැබෙන දානය පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැත්තම් අසන්තුට්ඨෝ හෝති ඊතරීතරේන සේනාසනේන තමන්ට වැඩ ඉන්න ලැබිලා තියෙන සෙනසුන පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැත්තම් අසන්තුට්ඨෝ හෝති ඊතරීතරේන ගිලානපච්චේ බෙහෙසජ්ජ පරික්ඛාරේන තමන්ට ලැබෙන ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය පිළිබඳව ලද දෙයින් සතුටු වීමේ ගුණයක් නැත්නම් ඊළඟට කාම සංකප්ප බහුලෝච විහෙරති කාම සංකල්පනා රාග අධික සිටිවිලි බහුල කොට තමන්ගේ හිත තුල පෝෂණය වෙනවා නම් ඉමේහිකෝ භික්කවේ පංචහි ධම්මෙහි සමන්නාගතෝ භික්ඛෝ නාලං සංඝම්හා වපකාසිතුං තමන් ඇසුරු කරන තමන් වටා සිටින සත්පුරුෂ භික්ෂූන් වහන්සේලා සත්පුරුෂ මහසංඝරුවන අත්හැරලා දාලා තනි වෙන්න සුදුසු නෑ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. මොකද එවැනි භික්ෂුවක් තනි වීමම තමන්ට හානිය පිණිස පවතිනවා. එතකොට මෙතනදී පෙන්වන්නේ සරලව කිව්වොත් තමන්ට ලැබෙන සිවුරු පිළිබඳව තමන්ට ලැබෙන දානය පිළිබඳව තමන්ට වැඩ ඉන්න ලැබිලා තියෙන සේනාසනය පිළිබඳව තමන්ට ලැබෙන සිවුරු පිරිකර බෙහෙත් ආදිය පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැත්තම් ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් ඒ වගේම විවිධ ආශාවල් තමන්ගේ හිත තුල පෝෂණය වෙලා නම් පෝෂණය වෙනවනම් ඒ සිටිවිලි පාලනය කරන්න දක්ෂ නැත්නම් ඒ සිටිවිලි හරියට හඳුනගන්නේ නැත්තම් එවැනි භික්ෂුවක් තනි වුණොත් ඒ භික්ෂුවට විනාශය බොහොම සමීපයි. අද බලන්න සමහර වෙලාවට ගුරුවරු අත්හැරලා දාලා එහෙම ගියාම සමහරකට වැරදි දේවල් වල පැටලෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් මේකම ගිහි සමාජයට ගත්තාම ඔබ කල්පනා කරන්න ඕන ඔබට ලැබෙන ඇඳුම් පැළඳුම් වලින් ඔබ සෑහීමකටපත් වෙන්නේ නැත්තම් දවස් 7ට ඇඳුම් 7ක් ඕන නම් 365 දවසට ඇඳුම් 365ක්ම ඕන නම් අද ඇඳපු දෙයින් සෑහීමකටපත් වෙන්න බැරි නම් අලුත් දේවල් තව තවත් සොයනවා නම් ඔබ තනි වෙන්න සුදුසු නෑ. ඊළඟට තමන්ට ලැබෙන ආහාර පාන පිළිබඳව තමන් සෑහීමකටපත් වෙන්නේ නැත්තම් ඒ පිළිබඳව සතුටක් නැත්තම් තව අලුත් විදියට නැවත වෙන විදියට ඒවා පිටුපස ලුහු බඳිනවා නම් රස තෘෂ්ණාවට ගිජුව කටයුතු කරනවා නම් ඊළඟට තමන්ට ඉඳ ලැබිලා තියෙන තැන පිළිබඳව ගෙදර පිළිබඳව සෑහීමකටපත් වීමක් නැත්නම් තමන්ට ලැබෙන බෙහෙත් පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැත්තම් සමහර උදවි ඉන්නව කොච්චර ප්‍රතිකාර කරත් හිතට සුවයක් නැහැ. එතකොට ඒ විදියට ලද දෙයින් සතුටු වෙන්න ඔබට බැරි නම් ඔබ ලද දෙයින් සතුටු වෙන්න උනන්දු වෙලා නැත්තම් පුරුදු වෙලා නැත්තම් ඒ වගේම ඔබේ සිතේ රාග ద్వේෂ මද මෝහ ආදී කෙලෙස් සිටිවිලි අධික ලෙස පෝෂණය වෙනවා නම් ඒවා පෝෂණය කරන කටයුතු වල ඔබ යෙදෙනවා නම් හොඳට මතක තියාගන්න ඔබ තනි වුණු තැන ඒවාටම බර වෙලා ඒවා තුලම ගිලිලා විනාශ වෙලා යනවා. අද අපේ සමාජය දිහා බලනකොට සමහර විට හොඳට මේ සමාජයෙන් එවැනි සාධක මතුවෙනවා. සමහර විට සමහරු දෙමව්පිය අත්හැරලා දාලා වෙන රටකට යනවා. තනි වෙච්ච ගම මොනවද කරලා තියෙන්නේ? සමහරක් විට යන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇති කරගෙන. සමහරකට තමන්ගේ දෙමව්පියන්ට සලකන්නේ ඉඩමක් ගන්න, ගෙයක් ගන්න, තමන්ගේ සහෝදර සහෝදරියන්ට සලකන්න, සමහරකට භාර්යාවට සලකන්න, සමහරකට ස්වාමි පුරුෂයාට සලකන්න, සමහරකට දරුවන්ගේ අනාගතය හදන්න. මෙන්න මේ විදියට මහා පුදුම බලාපොරොත්තු රැසක් මූලික කරගෙන සමහරු මේ සත්පුරුෂීන් අත්හැරලා දාලා පිටරටකට ගිහිලා තනි වෙනවා. නැත්තම් ලංකාවේ වුණත් සමහරක් විට තමන්ව රැකගත්තු තමන්ට වැරදි කරනකොට ඒ වැරදි පෙන්වලා දුන්නු අය අත්හැරලා දාලා මම නිදහස් වුණා කියලා හිතලා තමන් දැන් කොච්චර මං වැරද්දක් කළත් මගේ අඩුපාඩු පෙන්වලා දෙන්න කෙනෙක් මගේ ළඟ නැහැ.
මට තරවටු කරන්න, දඬුවම් කරන්න, බැනවදින්න කිසිම කෙනෙක් නැහැ. මට දැන් මට ඕන විදියට ඉන්න පුළුවන් කියලා හිතලා ඔබ යනවා නම්, තනි වෙනවා නම්, ඒ විදියට තනි වෙච්ච මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? ඒ අය විනාශ වෙනවා. ඒ අය මුදල් පිළිබඳව කිසිම කලමනාකරණයක් නැහැ. ලැබෙන වැටුපෙන් සමහරක් විට කරලා තියෙන්නේ අලුත් ඇඳුම් ගත් එක, අලුත් කෑම වර්ග කාපු එක, ඒ වගේම සුවය භුක්ති විඳපු එක, ඒ වගේම කාමයේ සේවනය කරපු එක. මෙන්න මේවා කරන්න පෙළඹෙන තැන මොකද වෙලා තියෙන්නේ? ඒකේනා හිටපු තැනෙනුත් පල්ලෙහාට වැටිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ගොඩක් වෙලාවට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඒ වගේ මේ තනි වෙන්න උත්සාහ කරනකොට හොඳට මතක තබා ගත යුතු කාරණාවක් තමයි තනි වෙන්න සුදුසුකම් ගොඩනගා ගන්න ඕන. දැන් ඇමරිකාවේ චිකාගෝ සරසවියේ සමීක්ෂණයකට අනුව ඔවුන් එළිදක්වලා තියෙන එක්තරා වාර්තාවක්. ඒ වාර්තාව තුළ තියෙනවා අවුරුදු 5කට වඩා තනිව සිටිනකොට, දැන් මෙන්න මේ කාරණා මූලික කරගෙන ලද දෙයින් සතුටු වෙන්න බැරි නම්, තමන්ගේ හිත තුළ ගොඩ නැගෙන සිතවිලි පිළිබඳව හරියට දන්නේ නැත්නම්, රාගය කියන්නේ මොකක්ද, රාගයේ ආදීනව, රාගය පෝෂණය කිරීමෙන් තමන්ට වෙන්න තියෙන අහිතකර බලපෑම, ද්වේෂය කියන්නේ මොකක්ද, ද්වේෂය පෝෂණය වෙන්නේ මොන හේතු නිසාද, ද්වේෂය පෝෂණය වෙනකොට තමන්ට වෙන්න පුළුවන් බලපෑම, මදය කියන්නේ මොකද්ද, මෝහය කියන්නේ මොකද්ද, වංචනික ධර්ම මොනවද? මෙන්න මේ විදිහට හිත පිළිබඳව හරියට හඳුනාගත්තේ නැති කෙනෙක් අවුරුදු 5කට වඩා තනි වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? ඒකේනා මානසික රෝගියෙක් බවට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මානසික අවපීඩන, සමාජ බීතිකා, මත්පැන් වලට අබ්බැහිවීම, මෙන්න මේ වගේ දරුණු තත්ත්වවලට පත් වෙන්න පුළුවන් කියලා ඇමරිකාවේ චිකාගෝ සරසවිය සිදු කරපු සමීක්ෂණයකින් එළි වෙලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ඒ කාරණාවම තමයි. එතකොට මේ විද්‍යාඥයෝ මේ කරුණු හොයාගන්න ඉස්සෙල්ලා බුදුහාමුදුරු ඊටාම පැහැදිලිව මේ කරුණු දේශනා කළා. එතකොට භික්ෂුන් වහන්සේලාටත් බුදුහාමුදුරු අනුදැන වදාලා, මහණෙනි, ලද දෙයින් සතුටු වෙන්න බැරි නම්, කාමය ආදී සිතවිලි පාලනය කරන්න බැරි නම්, සංඝයාගෙන් වෙන් වෙලා යාම සුදුසු වෙන්නේ නැහැ. ඒ අය සංඝයා අතර ඉන්න ඕනේ. සංඝයා අතර ඉන්නකොට මොකද වෙන්නේ? තමන්ගේ සිතවිලි වලට ගොඩනැගෙන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. නිතර රාගේ ආදීනෝ පිළිබඳව දේශනා අහන්න ලැබෙනවා. ද්වේෂයේ ආදීනෝ පිළිබඳව අහන්න ලැබෙනවා. මත්වීමේ ආදීනවේ පිළිබඳව අහන්න ලැබෙනවා. මෝහේ ආදීනවේ පිළිබඳව අහන්න ලැබෙනවා. ඒ වගේ හිතේ ගොඩනැගෙන කෙලෙස් පිළිබඳව හොඳට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන සමාජ පරිසරයක ඒ අය වාසය කළ යුතුයි. වරද දකින්න තැනදී ඒ වරද පෙන්වලා දෙන සාදු චර්යාවන්ගෙන් යුක්ත මිනිස්සු අතරේ ඒ අය ඉන්න ඕන. අන්න ඒ අතරේ ඉන්න තාක්කල් ඒ කෙනාට සුවසේ වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ උදවිය අත්තරලා දාපු ගමන් ඒ කෙනාට විනාශය උරුම වෙනවා. අර බුදුහාමුදුරුවෝ පෙන්නපු උපමා තියෙනවා. අපි නිතරම ධර්මදේශනාවලදී මේ කාරණා මතු කරනවා. ගොයන් කණ්ඩ පුරුදු වෙච්ච ගොනෙක් රැහැනකින් ගැට ගහලා තියෙන තාක්කල් ගොයන් කන්නේ. හැබැයි රැහැන ගලවගත්ත ගමම මොකද කරන්නේ? මේ ගොනා ගොයන් කන්න බහිනවා. අන්න ඒ වගේ ගොයන් කණ්ඩ පුරුදු වෙච්ච ගොනෙකුගේ ස්වરૂපයක් තමයි අපේ තියෙන්නේ. කියන්නේ අපි පෘථග්ජනයි. පෘථග්ජන කියලා කියන්නේ පුතු නානා කිලේශේහි යුක්තෝ පුතුජනෝ. නොඑක් කෙලෙස් වලට බරව වාසය කරන නිසා තමයි අපිට පුහුදුන් කියලා කියන්නේ, පෘථග්ජන කියලා කියන්නේ. එතකොට පෘථග්ජන මනසේ ස්වභාවය නරක පැත්තටම තමයි බර වෙන්නේ. නරක දේම තමයි කරන්න පහසු වෙන්නේ. ඒ සඳහාම තමයි උවමනාව තියෙන්නේ. හොඳයි කියලා හිතෙන්නේ මේ දේවල්. වැරදි දේවල්ම තමයි කරොත් හොඳයි කියලා හිතෙන්නේ. ඒ තරමටම අන්දානුකරණයකට ලක් වෙලයි පෘථග්ජනය වාසය කරන්නේ.
එතකොට අන්න ඒ පෘථග්ජනයා තමන්ගේ කෙලෙස් හරියට හඳුනගන්නේ නැත්තම් ඒ අය වාසය කළ යුත්තේ සාදු චර්යාවන්ගෙන්. සාදු චර්යාව කියලා කියන්නේ යහපත් චර්යාවකින් කටයුතු කරන සමාජයක් තුල. ඒ අය ඒන් බැහැරට යන්න හොඳ නැහැ. බැහැරට ගියොත් ඒක විනාශ වෙනවා. ඒ රැහැන ගැලවපු ගමන් අර ගොයන් කණ්ඩ පුරුදු වෙලා තියෙන නිසා ඒ ගුණ ගොයන් කණ්ඩ බහිනවා. දැන් අද වෙනකොට බලන්න ඔබේ හිතේ සිතිවිලි කොයි වගේද? ඔය හිතේ තියෙන සිතිවිලි සමහරක් විට පෝෂණය වෙනකොට ඒ සිතිවිලි ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙන්නේ මොනතරම් වටිනා හේතුන් නිසාද? සමහරක් විට තමන්ගේ වෘත්තිය වෙන්න පුළුවන්. සමහරක් විට තමන්ට ලැබිලා තියෙන තනතුරු වෙන්න පුළුවන්. දැන් මේවා තුලින් තමන්ට රැකවරණයක් ලැබෙනවා. තමන් ඇසුරු කරන සමහරක් විට තමන්ගේ අම්මා තාත්තා ගුණවන්ත සිල්වන්ත උදවිය පන්සල ඇසුරු කරන, පොයට සිල් සමාදන් වෙන්න, ධර්මයේ ශ්‍රවණය කරන, සමාජයේ හොඳ අම්මා කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් කියලා හඳුනාගත්තු ඒ වගේ හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ළඟ ඉන්න දරුවෙක් වැරදි වැඩ කරන්න බයයි. ඒ රැකවරණේ ඒ දරුවට ලැබෙනවා. ඒ වගේම හොඳ ගමක් නම් මේ ගමේ මිනිස්සු බොහොම හොඳ මිනිස්සු, පංචශීල ප්‍රතිපදාව දිවිහිමියෙන් රකින්නවා, ධර්මයේ ශ්‍රවණය කරනවා, පන්සල ඇසුරු කරනවා. එවැනි හොඳ ගමක වැරදි වැඩ කරන නරක වැඩ කරන මිනිසෙකුට ඉන්න අමාරුයි. ඒකේන හොඳ චර්යාවකට යොමු වෙනවා. එතකොට ඒ වගේ හොඳ මිනිස්සු අත්හැරලා දාලා යන්න හොඳ නැහැ. කෙලෙස් වලට බර ගතිය තියෙනවා නම් අපි හඳුනා ගන්න ඕන අපේ මනස. තුම්මන් හන්දි හතරමන් හන්දි වල දූවිලි තියෙනවා. වැස්සක් වහිනකොට තෙත ගතිය ඇති වෙනකොට මේ දූවිලි යටපත් වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ අවුව ඇවිල්ලා මේ තෙත ගතිය නැති වෙලා යනකොට අර දූවිලි නැවත මතුවෙනවා. පාරේ හැටි එහෙමයි. අපේ හිතත් හරියට මහ පාරක් වගේ. මේකේ කෙලෙස් නැමැති දූවිලි නිතරම නැගෙනවා. කල්යාණ මිත්‍රත්වයේ නැමැති සත්පුරුෂයන්ගේ ධර්මයේ නැමැති තෙත ගතිය තමන්ගේ හිත තුල තියෙන තාක්කල් අර කෙලෙස් දූවිලි වලට නැගෙන්න බෑ. ඒවා යටපත්. ඉතින් අපි හඳුනා ගන්න ඕන මේක මහ පාර වගේ කෙලෙස් දූවිලි සහිතයි. එතකොට එහෙම කෙලෙස් වලට වැඩි ඉඩක් දීලා නම් ඒකේන මේ සත්පුරුෂින් අත්හැරලා දාලා තනි වෙන්න හොඳ නැහැ. තනි වුණොත් විනාශ වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඔබේ හිතේ රාගය වැඩි නම්, ද්වේෂය වැඩි නම්, මෝහය වැඩි නම්, ඒවට ඉඩ වැඩියෙන් ලැබෙනවා නම් හොඳට මතක තියාගන්න ඔබ සත්පුරුෂීන් අත්හැරලා යන්න එපා. භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරු දේශනා කළේ ඒකයි. එවැනි භික්ෂුවක් සත්පුරුෂීන් අත්හැරලා දාලා ගියොත් ඒ කෙනාගේ භික්ෂුව පවා, භික්ෂුත්වය පවා නැති වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පෙන්නන බුදුහාමුදුරෝ පංචේ භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අලං සංඝම්හා වපකාසිතුං. මහණෙනි, කාරණා පහකින් සමන්විත භික්ෂුවක් නම් සංඝයාගෙන් වෙන් වෙලා හුදකලාව වැඩ වාසය කරන්න සුදුසුයි. අලං කියලා කියන්නේ ඒකයි, සුදුසුයි. මොන කාරණා පහක් අන්තර්ගත භික්ෂුවද මේ තනි වෙන්න සුදුසු? ඉද භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඊතරීතරේන චීවරේන. ලැබෙන සිවුරු වලින් සෑහීමකටපත් වෙනවා නම්, සතුටු වෙනවා නම්, මට මේ ලැබිලා තියෙන සිවුරු ප්‍රමාණවත්. සන්තුට්ඨෝ හෝති ඊතරීතරේන පින්ඩපාතේන. Tamanට ලැබෙන දානය පිළිබඳව සෑහීමකටපත් වෙනවා නම්, මේ ලැබෙන දේ ලුණුයි බතුයි හරි කමක් නැහැ, මේ ඇති. ඒ ලද දෙයින් සතුටු වෙනවා. සන්තුට්ඨෝ හෝති ඊතරීතරේන සේනාසනේන. Tamanට වැඩින්න ලැබිලා තියෙන සෙනසුන පිළිබඳව සතුටු වෙනවා. සන්තුට්ඨෝ හෝති ඊතරීතරේන ගිලානපච්චේ භේසජ්ජ පරික්ඛාරේන. Tamanට ලැබෙන
ගිලාන ප්‍රත්‍ය බෙහෙත් පිරිකර ආදී පිළිබඳව සෑහීමකට පත්වෙනවා නම් ඊළඟට නෙක්ඛම්ම සංකප්ප බහුලෝච විහෙරති මේ කාමයන්ගෙන් වෙන් වී වාසය කිරීමේ සංකල්ප කෙලෙසුන්ගෙන් මිදී වාසය කිරීමේ සංකල්ප ඒවට කියනවා නෙක්ඛම්ම සංකල්ප කියලා. අන්නේ නෙක්ඛම්ම සංකප්පෙන් යුක්තව වාසය කරනවා නම් ඉමේහිකෝ භික්කවේ පංචහි ධම්මෙහි සමන්නාගතෝ භික්ඛු අලං සංඝම්හා වපකාසිතුම්. එවැනි භික්ෂුවක් සංඝයාගෙන් වෙන්ව තනිව සිටීම සුදුසුයි. එතකොට දැන් මේ කාරණාවම තමයි ගිහි සමාජයටත් අයිති වෙන්නේ. ඔබට අඳින්න ලැබෙන ඇඳුම් වලින් සෑහීමකට පත් වෙනවා නම් ඊළඟට Tamanට කණ්ඩ ලැබිලා තියෙන කෑම එක පිළිබඳව සෑහීමකට පත් වෙනවා නම් Tamanට ඉන්න ලැබිලා තියෙන තැන පිළිබඳව සෑහීමකට පත් වෙනවා නම් Tamanට අවශ්‍යතාව වෙනුවෙන් ලැබෙන දේවල් පිළිබඳව පිරිකර භික්ෂුන් වහන්සේලාට ඔබට විවිධ දේවල් තියෙන ඒවායින් සෑහීමකට පත් වෙනවා නම් අන්න ඒ සෑහීමකට පත්වන ලද දෙයින් සතුටු වෙන ඊළඟට කෙලෙස් පිළිබඳව හඳුනාගත්තු රාගයේ ස්වභාවය, ද්වේෂයේ ස්වභාවය, මෝහයේ ස්වභාවය හරියට හඳුනාගත්තු කෙනෙක් නම් අන්න ඒ කෙනා තනිව සිටීමෙන් ඒ කෙනාට හානියක් වෙන්නේ නැහැ. මේ සමාජය තුලම ඒවටත් සාධක නැතුව නෙවෙයි. දෙමව්පිය අත්හැරලා දාලා සමහරක් විට රට අත්හැරලා දාලා පිට රටවල් වලට ගියත් තමන්ගේ පංචශීලය ආරක්ෂා කරගනිමින් ශ්‍රද්ධාදී ගුණධර්ම පෝෂණය කරගනිමින් වැරදි දේවල් වලට පැටලෙන්නේ නැතුව තමන්ට ලැබෙන වැටුපත් ඉතුරු කරගනිමින් තමන්ගේ දෙමව්පියන්ට සලකන තමන්ගේ දූ පුතුන්ට සලකන තමන්ගේ ස්වාමි පුරුෂයාට ස්වාමි භාර්යාවට සලකන එවැනි වටිනා උදවියත් අපේ සමාජයේ නැතුව නෙවෙයි. එතකොට ඒ අය තනි වෙලා හිටියයි කියලා ඒ කෙනාට ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ කෙනා Tamanට ලැබෙන දේ පිළිබඳව සෑහීමකටපත් වෙනවා. ඕනවට එහා ගිහිල්ලා නොමනා කටයුතු වල යෙදිලා ඒ කෙනා තෘප්තිමත් වෙන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි හිත තුල ගොඩනගෙන කෙලෙස් පිළිබඳව අවදියෙන් ඉන්නෝ. මගේ හිතේ මෙන්න මේ දේවල් දකිනකොට මේ දේවල් අහනකොට මේ දේවල් වල යෙදෙනකොට රාගය වැඩෙනවා. රාගය වැඩුණොත් මෙන්න මේ වගේ භයානක ප්‍රතිඵල වලට තමයි මුහුණ පාන්න වෙන්නේ. මට මහා විනාශයක් වෙන්නේ. මගේ ධනය රැකගන්න විදියක් නැහැ. එතකොට අන්න ඒ විදියට මේ වැරදි පාරවල් වල යනකොට Tamanට වෙන්න පුළුවන් අහිතකර බලපෑම පිළිබඳව හඳුනගෙන නම් ඉන්නේ. ඒ කෙනා පින්වත්නි තනි වුණා කියලා ඒ කෙනාට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි පළවෙනියටම තනි වෙන්න තීරණයක් ගන්නකොට මේ ඔක්කොම දාලා මන්නම් යනවා යන්න කියලා එහෙම ඕනවට එපාවට යන එක සුදුසු නෑ. ගිහිල්ලා තනියෙන් ඉන්න සුදුසු මනසක් ගොඩනගාගෙන තනි වෙන. නැත්තම් Taman කබලෙන් ලිපට වැටෙන්නේ. ඉන්න තැනිනුත් පල්ලෙහාට වැටෙන්නේ. ඔය හිතන තරම් මහා ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. දැන් සමහර අය යනවා මම මේ ජීවිතේ ජය ගන්නවා කියලා හිතාගෙන යනවා. අන්තිමේදී එන්නේ අතේ සතේ නැතුව බලාපොරොත්තු සියල්ලම සුන් වෙලා වැරදි මාර්ගවල ගමන් කරලා. බුදුහාඳුරු පෙන්වන්නේ වස්තුන් විනාශ වෙන්න හේතු වන කාරණා මොනවද කියන එක සිංහලෝවාද සූත්‍රේ. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙනවා. ඒව කරන්න එපා කියන්න අම්මා තාත්තා ළඟ නැහැ, ගුරුවරු ළඟ නැහැ, වැඩිහිටියෝ නැහැ. සදාචාර සම්පන්න සමාජ පරිසරයක් නෙවෙයි. එකතු වෙන යාළුවෝ ටිකත් ඒවටම හරියන්නයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ? මත්ද්‍රව්‍ය භාවිත කරන එක ඉවරයක් නැහැ. ලැබෙන මුදලින් මත්ද්‍රව්‍ය භාවිත කරනවා. මනස විකෘති කරගෙන මත් වෙලා කටයුතු කරනවා. ඊළඟට අවේලාවේ පාරවල් වල හැසිරෙන්න පුරුදු වෙනවා. විකාල විසිකාචර්යානුයෝගෝ කියලා කිව්ව. භෝගානං අපාය මුඛං. වස්තුන් විනාශ වෙන ප්‍රධාන හේතුව අවේලාවේ වීති සංචාරය කිරීම. මොකද හේතුව? වේලාව සහ අවේලාව කියලා දෙකක් තියෙනවා. දැන් මහා පාරට බහිනකොට පාරට බහින්න වෙලාවක් තියෙනවා. ගෙවල් වලින් එළියට යන්න වෙලාවක් තියෙනවා. කුරුල්ලන්ට පවා වෙලාවක් තියෙනවා කූඩුවෙන් එළියට යන්න. හැම වෙලාවෙම එළියේ ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ ලෝකයේ පිළිබඳව කල්පනා කරනකොට අඳුරු සහිත කාල සීමාවේ ගොඩක් වෙලාවට සිදු වෙන්නේ නොමනා කටයුතු.
රාත්‍රී කාල සීමාව කියලා කියන්නේ වැරදි වැඩවලට විවෘත වෙච්ච කාල සීමාව. බලන්න කරන්න පුළුවන් වැරදි වැඩ, පෞකාර වැඩ, දූෂිත කටයුතු ගොඩාක් කෙරෙන්නේ රාත්‍රී කාලේනේ. ඒතකොට රාත්‍රී කාලේ පාරේ වැඩ කටයුතු කරන්නේ බොහෝ විට ඒ රාත්‍රී කාලෙදී කවුරු හරි පාරේ ඇවිදගෙන යනවා නම් ඒ කෙනා පිළිබඳව සමාජය දකින්නේ සැකයක් සහිතව. දවල්ට වගේ නෙවෙයි. එතකොට අවේලාවේ පාරවල් ගානේ ඇවිදින්න යනවා නම් ඒ කෙනා විනාශ වෙන්න පුළුවන්. මොකද විනාශ වෙන්න හේතු ටික ඔක්කොම එළියට බහින්නේ රැට. ඊළඟට නිතරම නැටුම්, ගැයුම්, වැයුම්, චිත්‍රපටි ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා කටයුතු කරනවා නම් සමහරු ඉන්නවා හැමදාම යන්න ඕන රාත්‍රියට නැටුම්, ගැයුම්, වැයුම් බලන්න. රාත්‍රී සමාජ ශාලාවල් වල ගිහිල්ලා සමහරකට බලන්න ලක්ෂ ගණන් විනාශ කරනවා. සමහර විට හිතාගන්න බෑ. හම්බ කරන සියල්ලම ඉවරයි. සමහරකට තමන්ගේ දෙමව්පියෝ හම්බ කරපුවා විනාශ කරලා දානවා. අන්න ඒ විදියට මේ වස්තුන් විනාශ වෙන්න හේතු බුදුහාමුදුරු දේශනා කළා. මේ හිතේ ස්වභාවය හරියට හඳුනාගන්නේ නැත්තම් රාගයේ ස්වභාවය මේවා කොයි විදියටද පාලනය කරන්න ඕන, මේවා කොයිතාක් දුරට වැඩුණාමද අයින් කරගන්න බැරි තරම් පීඩනයකටපත් වෙන්නේ. දැන් මේ මනස පිළිබඳව කල්පනා කරනකොට සංසාර ගමන පුරාම සැරිසරන තාක් කාලයක් මේ හිතේ කෙලෙස් තියෙනවා. සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙනකන් කෙලෙස් තියෙනවා. ඒ කියන්නේ කිලිටි සිටිවිලි හිතේ තියෙනවා. හැබැයි මේ කෙලෙස් සහිතයි අපි පෘථග්ජනයි කියලා වැරදි පාරවල් වල යන්න අවසරයක් නැහැ. දැන් පෘථග්ජනයාව කොටස් දෙකකට බුදුහාමුදුරු බෙදලා තියෙනවා. කල්යාණ පෘථග්ජන සහ පාපකාරී පෘථග්ජන. පෘථග්ජන කියන්නේ කාටද? හිතේ කෙලෙස් සහිත අය. එතකොට කෙලෙස් සහිත උදවියව කොටස් දෙකකට බෙදුවා කල්යාණ සහ පාපකාරී කියලා. එතකොට කල්යාණ කියලා කියන්නේ කෙලෙස් තියනවා තමයි. රාගය තියනවා, ද්වේෂය තියනවා, මදය තියනවා, මෝහය තියනවා. හැබැයි කෙලෙස් තිබුණට ඒ කෙලෙස් වල ස්වභාවය හඳුනගෙන ඉන්නවා. ඒ කෙලෙස් වල ස්වභාවය හඳුනා ගත්ත අය ඒ කෙලෙස් පෝෂණය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එවැනි නරක නපුරු සිටිවිලි මතුවෙනකොට යහපත් සිටිවිල්ලක් නගා සිටුවල ඒ අයහපත් සිටිවිල්ල මැඩ පවත්වනවා. එතකොට කෙලෙස් තියනවා තමයි. තියෙන කෙලෙස් පාලනය කරගෙන ඉන්න කෙනාට කිව්ව කල්යාණ පෘථග්ජන කියලා. තව පිරිසක් ඉන්නවා කෙලෙස් සහිතයි තමයි. හැබැයි ඒ කෙලෙස් පාලනය කරන්නේ. ඒව පෝෂණය කර කර ඒ තුළම ගැටි ඒවාම වර්ධනය කිරීමේ කටයුතු වල තව තව යෙදී ඉන්නකොට මොකද වෙන්නේ? ඒ කෙනත් කෙලෙස් සහිතයි. කෙලෙස් සහිතයි. කෙලෙස් පාලනය කරන්නේ නැති නිසා, කෙලෙස් වලට තැන දීලා කටයුතු කරන නිසා ඒ කෙනා පාපකාරී කිව්වා. එතකොට කල්යාණ පාපකාරී කියලා කොටස් දෙකක් ඉන්නවා පෘථග්ජනයෝ අතරේ. එතකොට තනි වෙන්න සුදුසු කල්යාණ පෘථග්ජනයන්ට. පාපකාරී පෘථග්ජනයෝ තනි වෙන්න හොඳ නැහැ. විනාශම වෙලා යනවා. ඒ කෙනා කල්යාණ පෘථග්ජනයේ බවට පත්විය යුතුයි. ඒ කියන්නේ තමන්ගේ හිතේ කෙලෙස් ගැන හඳුනා ගන්න. මේ උපදිනකොටම අපේ හිතේ කෙලෙස් තියෙනවා තමයි. මේ හිතේ කෙලෙස් තියෙනවා. අනුසය වශයෙන් තියෙනවා. අනුසය වශයෙන් තියෙනවා කියලා කියන්නේ මහා වෘක්ෂ දක්වා වැඩෙන්න සාධකයක් තියෙනවා. තුනීවට තියෙනවා කෙලෙස්. අප්‍රකටව තියෙනවා, පේන්නේ. දැන් මේ ලෝකෙට අලුතෙන් උපදින ළමයෙක් කෙලෙස් සහිතද රහිතද කියලා අහුවොත් දැක්ක ගමම්ම පේන්නේ කෙලෙස් නෑ වගේනේ. රාගයක් නෑ, ද්වේෂයක් නෑ, මෝහයක් නෑ වගේ තමයි පේන්නේ. ඒ නිසාම තමයි සමහර උදවියකින් ඇහුවාම අලුතෙන් ඉපදෙනකොට කෙලෙස් ඇතද නැතද කියලා සමහරු කෙලෙස් නෑ කියලා කියනවා. කෙලෙස් නැත්තම් උපදින්නේ නෑනේ. එතකොට අලුතෙන් උපදිනකොටම ඒ උපදින ළමයා තුල කෙලෙස් තියෙනවා. හැබැයි තියෙන්නේ අනුසය වශයෙන්. ඒ කියන්නේ අප්‍රකටයි. සංගවී තිබෙන්නේ. ඊට පස්සේ ටික ටික ලොකු වෙනකොට මොකද වෙන්නේ? අර කෙලෙස් බීජ, අප්‍රකටව තියෙන කෙලෙස් බීජ, අනුසය වශයෙන් තියෙන කෙලෙස් බීජ, රාගය, ද්වේෂය, මෝහය ආදී කෙලෙස් බීජය
රෝපණය වෙන්න අවශ්‍ය කරන සාධක ටික සමාජයෙන් ලැබෙනවා. බලන දේවල් නිසා, ඇහෙන දේවල් නිසා, යන එන දේවල් නිසා, අසුරු කරන දේවල් නිසා මොකද වෙන්නේ? අර කෙලෙස්, රාගය නැමැති කෙලෙස් බීජය තියෙනවා. විවිධ සාධක වැටෙන්න මොකද වෙන්නේ? මේ රාගය ටික පෝෂණය වෙනවා. ඒ තුලම වාසය කරන තරමටම අර බීජයක් රෝපණය වෙන වතුර ටික, හිරු එළිය, වාතය, පොහොර මේවා කොහොම හම්බෙනකොට අර පැලේ මහා වෘක්ෂයක් දක්වා වැඩෙනවා වගේ අර කෙලෙස් බීජය, අප්‍රකටව තිබිච්ච කෙලෙස් බීජය ටික පෝෂණය වෙනවා. බලන්න පින්වත්නි, රාගය අධික මිනිස්සු කල්පනා කරන්න ඕන තමන්ගේ රාගය වැඩි වෙන්න හේතුව මොකක්ද? ඒ සිතිවිලි තුලම තමන්ගේ මනස ක්‍රියාත්මක කිරීම. රාගය ආදීනවේ පිළිබඳව කල්පනා කරන්න යොමු වෙනවා නම්, අඩුම ගානේ ධර්මදේශනාවක් හරියට ශ්‍රවණය කරන්න යොමු වෙනවා නම්, අන්න ඒ කෙනාට රාගය පාලනය කරන්න පුළුවන්. දැන් මේ බණ අහන වෙලාවේ රාග, ද්වේෂ, මද, මෝහ මේ සිතිවිලි යටපත්නේ. මේ සිතිවිලි යටපත් වුණා කියන්නේම ප්‍රඥාව ඉස්මතු වුණා කියන එකනේ. දැන් චිත්‍රපටිය, ටෙලිනාට්‍ය බලනකොට මේකේ අනිත් පැත්තනේ වෙන්නේ ඔබට. රාග, ද්වේෂ, මද, මෝහ වැඩෙනවා, ප්‍රඥාව නැති වෙනවා. ප්‍රඥාව නැති වෙච්ච නිසානේ අර රංගපාන දෙයක් බලලා ගෙදරින්දගෙන දත් මිටි කන්නේ. රංගපාන එකක් බොරුවක් බලලා, බොරුවක් ඇත්තක් වාගේ පෙන්වන දර්ශනයක් දිහා බලලා ගෙදරින්දගෙන අඬන්නේ. ඒගෙන හිත කොට්ටේ බදාගන්නේ. එතකොට මේ රාග, ද්වේෂ, මද, මෝහ වැඩෙන තරමටම මහා මොලකාරයෙක් නෙවෙයි ඉන්නේ. කොච්චර උගතෙක් වුණත් එතන ඉන්නේ මෝඩ අඥානෙක්. මොකද ප්‍රඥාව බැහැරට යනවා. ඒ නිසා තමන් මේ කෙලෙස් පිළිබඳව හොඳ හඳුනා ගැනීමක් කරන්න ඕන. ඒ සඳහා උපකාර කරන්නේ මේ ධර්මය. ධර්මයේ නැමැති කැඩපත පාවිච්චි කරලා තමන්ගේ හිත දිහා බලන්න. ඒ හිත දිහා බලාගෙන ඉන්නකොට තේරෙනවා මේ රාගයේ ස්වභාවය මොකක්ද? ඊළඟට මේ සමාජය දිහා බලන්න. සමාජය දිහා බලලා ඉවර වෙලා ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මේ සමාජයේ රාගය පෝෂණය කර ගියපු මිනිස්සුන්ට මොකක්ද වෙන්නේ? ද්වේෂය පෝෂණය කර ගියපු මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? මෝහය, මිත්‍යා දෘෂ්ටිය පෝෂණය කර ගියපු මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? වැරදි පාරවල් වල හැසිරෙන මිනිස්සුන්ට මොනවද වෙන්නේ? මෙන්න මේ පිළිබඳව දකින්නකොට තමන්ගේ හිත සංවරෙහි පිහිටුවා ගන්නකොට අන්න ඒ කෙනාට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කෙනා තනි වුණත් වරදෙහි පැටලෙන්නේ නැහැ. මොකද දන්නවා සිතිවිලි ගැන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් තමන්ට ලැබෙන ඇඳුම් පැළඳුම් පිළිබඳව, ආහාර පාන පිළිබඳව, ඉඳ ලැබෙන තැන පිළිබඳව, තමන්ට ලැබෙන දේවල් පිළිබඳව, ඊළඟට කාම සංකල්පනා පාලනය කරගෙන ඒ කෙලෙස් වලින් මිදී වාසය කරන්න බණ ටික අහන අන්න එවැනි චරිතයකට තනි උනා කියලා හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තබා ගත යුතු කාරණාවක් තමයි තනි වෙනවා නම් තනි වෙන්න ඔබ සුදුසු කෙනෙක්ද නොසුදුසු කෙනෙක්ද කියන එක හඳුනා ගන්න ඕන. ඒක පළවෙනියටම කල්පනා කරන්න ඕන. නැත්තම් කොච්චර තනි වෙලා Taman ඉහළ ප්‍රතිඵල ලබන්න උත්සාහ කළත් ඒවා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ පරිශීලනය කරන්න. ධර්මයේ අසුරු කරන්න. සත්පුරුෂයන් ආශ්‍රය කරන්න. ඒ තුලින් Tamanට ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තියෙන අහඬ විතරක් නෙවෙයි. මේකේ ප්‍රතිඵල ලබා ගන්න නම් සුනාත, ධාරේත, චරාත අහන්න, ධාරණය කරන්න, හැසිරෙන්න. හැසිරීම තුලින් තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ හැසිරීමට අත්‍යවශ්‍ය කාරණාවක් තමයි ශ්‍රවණය කිරීම. ශ්‍රවණය කළ පමණින් ජීවිතේ හරියන්නේ නැහැ. ධර්මයේ දැනගත්ත පළියට ජීවිතේ ගොඩ නැගෙන්නේ නැහැ. දැනගත්තු ධර්මයේ ප්‍රායෝගිකව ජීවිතයට ගන්න ඕන. ඒ සඳහා තමයි මේවා භාවිතා කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට මේ කියන කාරණා පිළිබඳව හොඳට හිතන්න. හැම වෙලාවෙම පුරුදු වෙන්න ඕනේ ලද දෙයින් සතුටු වීමේ ගුණය ප්‍රගුණ කරන්න. අද ගොඩාක් වෙලාවට කරදර හිරිහැර එන්නෙම ලද දෙයින් සතුටු වෙන්න බෑ.
දියුණු වෙන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. සමහර මිනිස්සු මේවා වරදවා තේරුම් ගන්නවා. දියුණු වෙන්න එපා කියන එක නෙවෙයි, දියුණු වුණාට කමක් නැහැ. දියුණු වීම පිණිස වැරදි පාරවල් වල යනවා නම් ඒ සඳහා යොමු වීම තේරුමක් නැහැ. එතකොට සමහර අය ඉන්නවා දෙයක් ලැබුණාම ඒකෙන් සෑහීමකටපත් නොවි ඊට වඩා යමක් එකතු කරගන්න වැරදි වැඩ කරනවා. අන්න ඒක තමයි නරක. ලැබෙන දෙයක් බාරගන්න එකේ දෝෂයක් නෑ. තමන් උනන්දු වෙන්න ඕන, උත්සාහවත් වෙන්න ඕන නිවැරදි ක්‍රමයට. වැරදි ක්‍රමයට ඒවා පිටුපස ලෝබැඳීමෙන්, ඒවට පුරුදු වීමෙන් ඒකේන විනාශයට පත්වෙච්ච කෙනෙක් බවට අන්තිමේදී පත් වෙනවා. ඒක හොඳට මතක තබා ගත යුතු කාරණයක්. එතකොට අද මේ ධර්මානුශාසනාව ඔස්සේ ඔබට පැහැදිලි කළේ අංගුත්තර නිකාය පංචක නිපාතේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු වටිනා සූත්‍ර දේශනාවක්. සූත්‍රේ නම මොකක්ද? වපකාස සූත්‍රය. වෙන්වීම. එතකොට භික්ෂූන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ දේශනා කළා සංඝයාගෙන් වෙන් වෙන්න එපා, වෙන් වෙන්න සුදුසු නෑ. ලැබෙන චීවර වලින් සතුටු වෙන්නේ නැත්තම්, ලැබෙන දානය ගැන සතුටු වෙන්නේ නැත්තම්, ලැබෙන වැඩ ඉන්න ලැබිලා තියෙන සේනාසනය පිළිබඳව සතුටු වෙන්නේ නැත්තම්, තමන්ට ලැබෙන ගිලන්පස බෙහෙත් පිරිකර ආදී පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැත්තම්, කාම සංකල්පනා බහුල නම්, සංඝයාගෙන් වෙන්ව ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. තමන්ට ලැබෙන චීවර පිළිබඳව ලද දෙයින් සතුටු වෙනවා නම්, තමන්ට ලැබෙන පිණ්ඩපාතය පිළිබඳව ලද දෙයින් සතුටු වෙනවා නම්, තමන්ට වැඩින්ඩ ලැබිලා තියෙන සෙනසුන පිළිබඳව සෑහීමකටපත් වෙනවා නම්, තමන්ට ලැබෙන බෙහෙත් පිරිකර ගිලාන ප්‍රත්‍යාදිය කෙරෙහි සෑහීමකටපත් වෙනවා නම්, කාමයේ ස්වභාවය හඳුනගෙන මේ කාම සිතිවිලි, ක්ලේශ සිතිවිලි පාලනය කරන්න උනන්දු වෙනවා නම්, ඒවායේ ස්වභාවය හඳුනාගෙන නම් ඒකේනා තනි වුණා කියලා හානියක් වෙන්නේ නැහැ. ගිහි සමාජය තුළ ජීවත් වන ඔබටත් මේක බොහොම වැදගත්. මේ කාරණා පිළිබඳව කල්පනා කරලා ධර්මය දන්නවා නම් තනි වුණාට කමක් නැහැ. ධර්මය දන්නේ නැත්නම් තනි වෙන්න එපා. ඔබ අමාරුවේ වැටෙනවා. විවිධ නරක දේවල් ගැන හිතා ඔබ නරක පෝෂණය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ සඳහා යොමු වීම තමන්ට මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ, මේ දුර්ලභව ලැබෙන මනුස්ස ලෝකයේ, මේ දුර්ලභව ලැබෙන බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ ශ්‍රවණය කිරීමේ මේ වටින අවස්ථාව මගහරව ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බොහොම වටින කාල සීමාවක්, දුර්ලභව ලැබෙන කාල සීමාවක්. ලෝකේ විවිධ කාලවල් එනවා. බුද්ධෝත්පාද කාලය බොහොම දුර්ලභයි. ඒ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ලෝකයක ඉපදීම හරිම වටිනවා. මොකද මනුස්ස ලෝකයේ මිනිස්සු පාළ වෙන්නේ බුද්ධෝත්පාද කාලවල විතරක් නෙවෙයි, අබුද්ධෝත්පාද කාලවලත් ඉපදෙනවා. ඒ අබුද්ධෝත්පාද කාලවල මනුස්ස ලෝකයේ උපදින මිනිස්සුන්ට වඩා බුද්ධෝත්පාද කාලයක උපදින මිනිස්සු වාසනාවන්තයි. එවැනි මිනිසුන් අතරේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකෙ ඉපදුනත් හැමෝටම බුදුබණ අහන්න ලැබෙන්නේ නැහැ. බෞද්ධ උනත් හම්බෙන්නේ නැහැ. එවැනි අය අතරේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබ තවත් වාසනාවන්තයි. ඒ නිසා තමන්ගේ වටිනකම තේරුම් ගන්න. මණිකක් උඩ වාඩි වෙලා හිඟමන් යදින්න සූදානම් වෙන්න එපා. වටින වස්තුවක් ඔබ සතුව තිබෙනවා. ඒ නිසා මේන් ප්‍රයෝජන ලබා ගන්න ඔබ උනන්දු වෙන්න. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට, අපට, රටට, ලොවට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද දවසේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ආරයුම් කොට
මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ සිය ආදරණීය මෑණියන්ට ජන්මදිනය වෙනුවෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සහ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කොටගෙන කැස්බෑව මල් කැකුල ලන්ද වත්තේ අංක 43-23 දරන නිවසේ පදිංචි චමින්ද ලියනගේ ඇතුළු දූදරු පිරිස විසින් එතුමන්ගේ ආරමුණ වී ඇත්තේ 69 වන ජන්මදිනය සමරන චිත්‍රා මාලනී ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර සිය මවට සුභාශංසනය කිරීමත් මිය පරලොව ගිය ආදරණීය පියාණන් වූ ගුණපාල ලියනගේ සහ ආදරණීය මාමණ්ඩිය වූ අමරදාස කරුණාරත්න යන අයටත් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් පින්පෙත් අනුමෝදන් කිරීමයි. ඒත් එක්කම සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණක් වුණා. ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.